හරි ඔන්න අපි ඉතින් වැස්සත් එක්ක අකුරු ගන්න පටන් ගත්තා. ඉතින් ඒක නවත්ත ගන්න බැරි වුණා. ක්ලාස් එක නැවතුණා. අපි එහෙනම් මේක ඉතිරි කොටසට මම යන්නම්. මොකද ඔයාලා ක්ලාස් එක දේවල් ටික අනිවාර්යෙන් දැනගන්න ඕන හින්දා අපි මෙතෙන්දී අපි අන්තිම නතර කරේ බීටා බ්ලොකර්ස් ගැන කතා කරන්න පටන් ගත්තේ. ඒකේ බීටා බ්ලොකර්ස් වල ඇක්ෂන් එක අපි කතා කරා. සාමාන්‍යයෙන් බීටා බ්ලොකර්ස් ඇවිල්ලා competitively antagonize the response to catecholamine. Catecholamine කියන්නේ ඔයාලා දන්නවා noradrenaline, norepinephrine මේ වගේ දේවල් ඒවා සාමාන්‍යයෙන් IV දෙන්නේ catechol methyl transferase කියලා එන්සයිම් එකක් තියෙනවා. මේ එන්සයිම් එක හැමුවේ මේ catecholamine මේ ඩ්‍රග්ස් විනාශ වෙන එකකින් අපිට IV විතරයි දෙන්න වෙන්නේ මේ ඩ්‍රග්ස් වල. ඉතින් මේ වගේ catecholamine ඉන්හිබිට් කරන්න පාවිච්චි කරන ඩ්‍රග්ස් තමයි මේ ඩ්‍රග්ස් බීටා බ්ලොකර්ස් කියන්නේ. ඉතින් බීටා බ්ලොකර්ස් ගත්තාම ඇක්ෂන් එක අපි කිව්වා beta adrenoceptors in the heart. It block beta adrenoceptors in the heart, peripheral vessels, bronchi, pancreas මේ වගේ තැන්වල block කරනවා. ඒකින්ද reduce the heart rate and cardiac output, then reduce the blood pressure. ඒත් එක්කම තව පැත්තකින් කිව්වා inhibit the release of renin from kidney. ඔක තමයි ඇක්ෂන් එක. එතකොට ඊට පස්සේ අපි ඉන්ඩිකේෂන් කිව්වා angina, arrhythmia, thyrotoxicosis, heart failure, anxiety, tachycardia, right, glaucoma ඒ වගේ අවස්ථාවලට අපි පාවිච්චි කරනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි කතා කරා ඒකේ side effect මොනවද කියලා. bradycardia, heart failure, hypertension, ඊට පස්සේ fatty අර පින්තූරෙට එක පෙන්වුවා මතක ඇති. ඊට පස්සේ ඔයාලට මේක පේනවා ඇති මම හිතන්නේ මෙන්න මේ විදිහට මම දැම්මොත් මෙන්න මේක තමයි ඇක්ෂන් එක. සාමාන්‍යයෙන් activation of beta adrenoceptors activate වෙලා cardiac output එක අඩු කරනවා. ඉතින් beta adrenoceptors activation එක අඩු කරනවා, cardiac output එක අඩු කරනවා, blood pressure එක අඩු කරනවා. අනිත් පැත්තෙන් renin ශ්‍රාවය අඩු කිරීම හින්දා angiotensin 2 හැදෙන එක අඩු වෙනවා, aldosterone හැදෙන එක අඩු වෙනවා. ඒකින්ද sodium and water retention එක අඩු වෙනවා. ඒත් එක්කම blood volume එක අඩු වෙලා ආපහු blood pressure එක අඩු වෙන්න හේතුවක් වෙනවා, cardiac output එක අඩු වෙන හින්දා. ඉතින් ওই ටික තමයි සාමාන්‍යයෙන් අපි action එක විදිහට ගත්තේ. ඉතින් ඒත් එක්කම අපි කතා කරන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මේකේ contra indication ටික ගත්තාම හතරක් කිව්වා මම. asthma, uncontrolled heart failure, marked bradycardia, ඊට පස්සේ hypotension, second or third degree heart block, ඊට පස්සේ cardiogenic shock. ඔන්න ඔය ටික තමයි අපි මේකෙදි කතා කරපු contra indication ටික. ඔතනින් මම ඇත්තටම ඔයාලගේ නවත්තවුවා මොකද්ද බීටා බ්ලොකර්ස් ගැන කතාව. ඉතින් ওই ටික තමයි ඔයාලට අද කරන්න හිටියේ. ඉතින් අකුණු හින්දා මේක කරගන්න බැරි වුණා. අපි බලමු ඊළඟට මලබද්ධේ පාඩමට යන් ලැක්සේටිව් පාඩමට. ඉතින් ඒකේ අපි අන්තිමට කතා කරපු තැන ඉඳන් අද පටන් ගමු. හරි අපි එදා කතා කරේ ඇත්තටම constipation ගැන. constipation පාඩමේදී අපිට ආපු කතා ටික තමයි මේ දැන් කතා කරන්න යන්නේ. ඉතින් constipation වලදී ඔයාලට මතක ඇති drugs group කීපයක් කිව්වා. මම ඒකට මතක තියාගන්න කෙටි ක්‍රමයකුත් කිව්වා. ඒ තමයි FOBS කියලා මතක තියාගන්න කිව්වා. fecal softness, osmotic, bulk forming, bowel cleansing, ඊට පස්සේ stimulant කියලා අපි කිව්වා. right. අපි යම් මේකෙන් කොහොමද constipation හැදෙන්නේ? ඉතින් constipation වලදී මතක ඇති පළවෙනි drugs group එක මොකක්ද කියලා අපි කතා කරා. මේක අඳුර ගන්න ක්‍රමය කොහොමද? ඊට පස්සේ මේකදී අපි මොනවද පාවිච්චි කරන ප්‍රතිකාර ක්‍රම. ඉස්සල්ලා මම කිව්වා සාමාන්‍යයෙන් ඩ්‍රග්ස් වලට යන්න කලින් අපිට සාමාන්‍යයෙන් කරන්න පුළුවන් දේවල් ෆයිබර් කන්ටෙන්ට් එක ගන්න ඕනේ, තන්තු අධික ආහාර ගන්න ඕනේ, වැඩිපුර ජලය බොන්න ඕනේ, ඊට පස්සේ එක්සර්සයිස් වැඩි කරන්න ඕනේ, නිතිපතා නිසි වේලාවට වැසිකිලි යන්න ඕනේ. ඔය වගේ කාරණා ටිකක් මම කිව්වා. අද ඉතින් මම කියන්න යන්නේ මේකේ පළවෙනි ඩ්‍රග් ගෲප් එක අපි එදා කතා කරා මතක ඇති. natural fibers තමයි මේකට ගන්න. indigestible, non absorbable plant parts තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකෙදි ස්වභාවිකවම හම්බෙන දේවල් ටික තමයි මේ තියෙන්නේ. psyllium, sterculia, spagula husk,
ඉතින් මේක තමයි ෆයිබර් ජෙල් කියන්නේ. මේ තියෙනවාට පේනවා ඇති. Psyllium කියන්නේ Metamucil කියන බ්‍රෑන්ඩ් එක. ඊට පස්සේ ඔයාලට මතක් වෙනවා ඇති Sterculia කියන්නේ මොන වගේ එකක්ද? දන්නවා ඒකත් natural fiber එකක් පේනවා ඇති. Sterculia Normocol කියලා මේ බ්‍රෑන්ඩ් එක. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේකේ මම කිව්වා natural fibers තියෙන මේවා මත සුද්ධ ජීවී ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ක්‍රියාත්මක වෙලා ගෑස් ෆෝම් වෙනවා ඒකින්ද අපිට සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට බ්ලෝටිං එන්න පුළුවන්, බඩ පිපෙන්න පුළුවන්, ෆ්ලැටියුලන්ස් ඒ ගෑස් එක පිට වෙන්න පුළුවන්, අදෝවාතයේ ඩිස්ටෙන්ෂන් ආමාශය ඇදෙන්න පුළුවන්. ඉතින් onset of action 2 to 3 days කියලා අපි කියනවා. දවස් 2-3ක් ගත වෙනවා ඇක්ෂන් එක පටන් ගන්න. ඉතින් ඕක තමයි මේකේ විශේෂත්වය. මේකට දෙන විශේෂ ඩිරෙක්ෂන් එක තමයි do not take immediately before going to bed. නිදා ගන්න මොහොතකට පෙර ගැනීමෙන් වළකින්න. ඒ නිසා අපි විශේෂයෙන් කියනවා නිදා ගන්න පැය 2කට විතර පෙර අපි බොන්න කියලා හේතුව තමයි මේක අපේ අන්නසෝතේ වගේ තැනක අපි ජීවිකා වගේ තැනක හිර වුණොත් එහෙම ඉදිමිලා මේක හුස්ම ගන්න අපහසුලා මිය යන්න උනත් පුළුවන්. ඒක තමයි රිස්ක් එක මේකේ තියෙන. ඒ නිසා මේකට අපි මේ විතර ඇඩ්වයිස් එක දෙන්න ඕනේ. රයිට් අපි ඊළඟ ගෲප් එකට යනවා. ඒ තමයි stool softness. ඉතින් මේකේ තියෙන්නේ stool softness විදිහට අපි කතා කරන්නේ arachis oil. arachis oil කියන්නේ රටකජු තෙල්. groundnut oil කියන්නේ ඒකම තමයි arachis oil. arachis oil. ඉතින් මේකේ අපිට ඊළඟට තියෙන එක තමයි paraffin oil, docusate. මේ ටික තමයි lubricant එහෙම නැත්නම් stool softness විදිහට ගන්න. මේකේ තියෙන oil වර්ග ගාපුවාම මොකද වෙන්නේ? අපි බීපුවාම අපේ ආමාශයත් මල පහත් අතර ඝර්ෂණය අඩු වෙනවා. ඒත් එක්කම තව ක්‍රියාවක් සිද්ධ වෙනවා. බොහොම පහසුවෙන් පහළට ගමන් කරනවා. එතනට එන්න පුළුවන් ක්‍රමාකුංචන වේගය වැඩි වෙනවා. ඉතින් මේක ගොඩාක් වෙලාවට පාවිච්චි කරනවා මලබද්ධයට වඩා හිමොරොයිඩ් කන්ඩිෂන් එකකදී අල්සර් සමාරුව වගේ අවස්ථාවකදී බොහොම පහසුවෙන් ලිස්සලා යන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් anal fissure, hemorrhoid හරි ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඒකට හේතුව තමයි ස්ට්‍රේනින් කියන්නේ අපි තට්ටමනකොට මේ රුධිරයේ පිරිච්ච ගෙඩි පුපුරන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි අපි පහසුවෙන් ලිස්සා හැකි ඔයිල් එකක් පාවිච්චි කරන්නේ. ඒකයි අපි මේ lubricant කියන වචනේ දාන්නේ මෙතනට. එතරම් liquid paraffin සාමාන්‍යයෙන් මලබද්ධයට අපි ට්‍රීට්මන්ට් එකක් විදිහට රෙකමන්ඩ් කරන්නේ. ඒ වුණාට මෙහෙම දෙයක් වෙනවා. මේක සාමාන්‍යයෙන් ගත්තොත් අපි නිදා ගන්නකොට ආපස්සට ඇවිල්ලා අපේ පෙනහළු වලට යන පුළුවන්. අපි කියන එකට ඇස්පිරේෂන් වෙනවා කියලා. එහෙම වුණාම ඒකෙදි එන්න පුළුවන් අපිට ලිපිඩ් නියුමෝනියා කියන කන්ඩිෂන් එක. ලිපිඩ් නියුමෝනියා කියන්නේ පෙනහළට ගිහිල්ලා නියුමෝනික් කන්ඩිෂන් එකක් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේවා ලොන්ග් ටර්ම් යූස් කරද්දී ඇත්තටම lipid soluble vitamin, lipid soluble drugs absorbance එක අඩු වෙනවා. මොකද මේ වගේ දිය වෙලා මේවත් එක්කම එළියට යන එක තමයි වෙන්නේ. ඉතින් absorb වෙන්නේ නැහැ. ඒක තමයි long term ප්‍රශ්නේ. ඊට පස්සේ anal irritation වගේ දේවල් එන්න පුළුවන්. ඉතින් ඔබ තමයි මේකේ තියෙන side effect. මේ drug එක සාමාන්‍ය අපි ගන්නේ ඝර්ෂණය අඩු කරන්නයි. right. ඊට පස්සේ යනවා අපි laxative කාණ්ඩයට. laxative කාණ්ඩය ගත්තාම මේකෙදි වෙන්නේ ඇත්තටම මේ කොලෝන් එකේ තියෙන nerve ending stimulate කරනවා. ඉතින් උත්තේජනය කරපු ගමන් කොලෝන් එක වේගවත් වෙනවා. සංකෝචන සහ හිල්ලීම නැත්නම් peristalsis වේගවත් වෙලා වේගෙන් මල පහ පිට වෙන්න පටන් ගන්නවා ඩයරි එකක් වගේ. ඉතින් මේකට උත්තේජනය කරන්නේ මොකක්ද? උත්තේජනය කරන්නේ අපේ ක්‍රමාකුංචන වේගය. ඉතින් මේක ගොඩාක් වෙලාවට ඕපියොයිඩ් එකක් පාවිච්චි කරද්දී උදාහරණයක් විදිහට tramadol, morphine, pethidine මේ වගේ දේවල් පාවිච්චි කරනකොට මේ drug එක පාවිච්චි කිරීම ගොඩක් වැදගත්. හරි. සාමාන්‍යයෙන් action එක ඉන්නේ B level ලා පැය 8ක් 12ක් විතර යනකොට action එක එනවා. කියන්නේ රෑ අපි බීපුවාම පාන්දර විද්දි action එක එන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපි මේක නිදා ගන්න මොහොතකට පෙර තමයි ගන්න ඕනේ මේකේ ඖෂධය. මොකද අපි අරගෙන line down position එකට එන්න ඕනේ. කියන්නේ නිදා ගන්න පොසිෂන් එක. එතකොට ඩ්‍රග් එක හිමින් තමයි පහළට ගමන් කරන්නේ. ඒකින්ද මේකේ ඇක්ෂන් එක උපරිමව ලැබෙනවා. ඒත් එක්කම කියන්න ඕනේ වැඩිපුර ජලය පානය කරන්න ඕනේ. ඒක තමයි විශේෂම දේ. මේ බෙහෙත බීලා වැඩිපුර ජලය පානය කරන්න ඕනේ. හේතුව මේකට විචලනය වෙන්න පුළුවන් ඩයරි එකක් වගේ යන හින්දා පෝෂක
පොටෑසියම් වගේ දේවල් ඉවත් වෙලා යන්න පුළුවන්. ඒකින්ද පොටෑසියම් ලොස් වෙනකොට ක්‍රෑම්පින් එන්න පුළුවන්, මස් පිඩු පෙරලෙන්න පුළුවන්, ඇබ්ඩෝමිනල් ක්‍රෑම්පින් වගේ දේවල් එන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් මලබද්ධයට අපි ෆස්ට් ලයින් තෙරපි එකක් විදිහටම ගන්නෙ නැහැ. සෙකන්ඩ් ලයින් තෙරපි එකක් තමයි සාමාන්‍යයෙන් ඒ කියන්නේ දෙවෙනියට පාවිච්චි කරන රාගයක් විදිහට තමයි මේ ස්ටිමුලන්ට් ලැක්සේටිව් පාවිච්චි කරන්නේ. ඉතින් මේකට අදාළයි සෙනා, බිසපොඩයිල්, ඩල්කොලැක්ස් කියන ඩ්‍රග්ස්, සෙනා ඒ වගේ දේවල් තමයි මේකට අදාළ වෙන්නේ. ඉතින් මේ කාණ්ඩේ විශේෂම ප්‍රශ්නේ තමයි risk of electrolyte disturbance. electrolyte loss වෙනවා. ඇත්තට මේ ගත්තාම වේගයෙන් මල පහ පිට වෙනවා. ඉතින් මේකේ ඉන්න පුළුවන් side effect තමයි cramping. මොකද අපේ උදරයේ hospital පෙරලෙන්න පුළුවන්. abdominal cramping, diarrhea, dehydration, විජලනය සහ පාචනය එන්න පුළුවන්. ඉතින් ඕක තමයි stimulant laxatives වල ක්‍රියාකාරීත්වය. right, ඊට පස්සේ osmotic laxatives යටතේ අපි කතා කරනවා lactulose, sorbitol, polyethylene glycol ඒ වගේ දේවල් තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේකෙදි කරන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇතුළත osmotic pressure එක වැඩි කරනවා. වැඩි කිරීමෙන් හින්දා වටේ තියෙන ජලය ඔක්කොම මෙතන ඇදලා ගන්නවා. ඒ කියන්නේ මේ සාන්ද්‍රකර ද්‍රාවණයක් දුන්නාම ඒ ස්ථානයේ ජලය ඇදලා අරගෙන අපේ ක්‍රමාකුංචනය සහ මලබද්ධය සමනය කරගන්න පුළුවන්. ක්‍රමාකුංචන වේගය වැඩි වෙනවා. right, ඉතින් ඇත්තට මේකට පාවිච්චි කරන drugs lactulose, sorbitol, polyethylene glycol product. ඉතින් brand name එක Movicol, sorbitol වලට Sorbilax, lactulose වලට Dupolac, Lilac, හරි ඔහොම ගොඩාක් ඒවා තියෙනවා. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේක තව දෙයකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මලබද්ධයට අමතරව. ඒ තමයි hepatic encephalopathy කියන condition එක. hepatic encephalopathy කියන්නේ අපේ අක්මාවේ යම්කිසි ප්‍රශ්නයක් හින්දා ඇමෝනියා නිෂ්පාදනය වෙලා ඒවා රුධිරය ඔස්සේ බ්‍රේන් ටිෂුස් වලට ඩැමේජ් වෙන එක. රුධිරය ඔස්සේ ගිහිල්ලා බ්‍රේන් එකට ගිහිල්ලා බ්‍රේන් එකේ තියෙන ටිෂුස් ඩැමේජ් කරනවා. මේ ඇමෝනියා මගේ. ඉතින් මේ ඇමෝනියා ටික අපි හදන්න හේතු වෙන සුද්ධ ජීවීන් කාණ්ඩයක් ඉන්නවා. ඒ තමයි ඇමෝනියා ප්‍රොඩියුසින් බැක්ටීරියා. ඉතින් මේ බැක්ටීරියාව මොකද වෙන්න පුළුවන්? සාමාන්‍යයෙන් අපේ උදාන්ත්‍රයේදී මේ කට්ටිය ජීවත් වෙනවා. ඉතින් ජීවත් වුණාම වෙන්නේ ඇමෝනියා නිෂ්පාදනය කරලා රුධිරයට ගමන් කරලා බ්‍රේන් ටිෂුස් දක්වා යනවා. ඉතින් මේක අපි කියන hepatic encephalopathy කියලා. ඉතින් මේ lactulose වගේ එකක් දුන්නාම, sorbitol වගේ එකක් දුන්නාම මේක ඇඟට උරාගන්නේ නැහැ. අපේ ආහාර ජීර්ණ පද්ධතියේ කුහරය ඇතුළතදීම මේ සුද්ධ ජීවීන් පරිවෘත්තියට ලක් කරනවා. පරිවෘත්තියට ලක් කරපුවම ලැක්ටික් ඇසිඩ් හැදෙනවා. මේ ලැක්ටික් ඇසිඩ් මේ සුද්ධ ජීවීන්ට ඇමෝනියා නිෂ්පාදනය කරන සුද්ධ ජීවීන්ට ජීවත් වෙන්න බෑ. ඔන්න එයාලා මැරෙනවා. එතකොට අර අපේ බ්‍රේන් එකට ඇමෝනියා ගමන් කරන්න විදියක් නැහැ. මොකද මේ ඇමෝනියා ප්‍රොඩියුසින් මේ බැක්ටීරියා විනාශ වෙන හින්දා. ඉතින් මේක අපි අවස්ථා දෙකකදී පාවිච්චි කරන එකින්ද constipation වලට වගේම hepatic encephalopathy වලටත් පාවිච්චි කරනවා. ඉතින් මේකෙන් ඇත්තටම improves stool frequency and consistency. ඒ කියන්නේ මල පහ පිටවන වාර ගන්න වැඩි කරනවා. ඒ වගේම consistent. ඒකේ සංයුතිය ඒ කියන්නේ ඒක ටිකක් විශාල කරනවා, ජලයේ ප්‍රමාණ ප්‍රතිශතය වැඩි කරනවා. ඊට පස්සේ අපේ ඇඟේ ආසුතික පීඩනය සමාන. එහෙම නැත්නම් isosmotic. හරිද? isosmotic. අන්න ඒ වගේ ක්‍රියාකාරීත්වයක් මේකෙදි සිද්ධ කරනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝලයිට් ලොස් වීමක් මේකෙදි ගොඩක් අඩුයි. ඒ නිසා මේක ගොඩාක් අපිට වාසි සහගත ඩ්‍රග් එකක්. අපි කියනවා මේවට osmotic laxatives කියලා. සාමාන්‍යයෙන් osmotic laxatives ගන්නකොට අපි යම් precautions අනුගමනය කරන්න ඕනි. ඉතින් lactulose වල තියෙන්නේ absorbable sugars. හරි? ඒක සාමාන්‍යයෙන් අපේ එකට උරා ගන්න නැහැ කියොත් යම් කිසි ප්‍රමාණයක් උරා ගන්නවා. හරි? මේවා මේ adverse affect glycemic control in diabetic. සාමාන්‍යයෙන් diabetic කට්ටියට මේක බලපෑම ඇති කරනවා කියන ඒ වුණාට ලොකු බලපෑමක් ඇති කරන්නේ අපි ගොඩක් වෙලාවට කියන්නේ මේක disaccharide එකක් මේක absorb වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක චුට්ටක් අපි diabetic කට්ටියට දෙනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. හැබැයි එහෙම එකක් තියෙනවා. පොදුවේ අපි කියන්නේ මේක non absorbable disaccharide එකක්. ඒ හින්දා මේක diabetic කට්ටියට ප්‍රශ්නයක් නැහැ කියලා. වැඩිපුර පාවිච්චි කරන්න ඕනේ
overuse may result dehydration. මේක වැඩිපුර පාවිච්චි කරන්න මොකද වෙන්නේ? අධික සාන්ද්‍ර ද්‍රාවණය අපි විජලනයට ලක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් electrolyte disturbances එන්න පුළුවන් lactulose වලට. ඒකින්ද edema, ඒ කියන්නේ ඉදිමුම හුස්ම ගන්න අපහසුව, හරි අපේ එකට මහන්සි ගතිය, heart failure වගේ condition එන්න පුළුවන්. ඒකින්ද මේ ගැන සැලකිලිමත් වෙලා lactulose පාවිච්චි කරනවා නම් අපි වඩා හොඳයි. අපි යනවා ඊළඟ කාණ්ඩෙට. සාමාන්‍යයෙන් අපිට මලබද්ධයට දෙන්න පුළුවන් ඊළඟ ඩෝසේජ් ෆෝම් තමයි එනීමා සහ සපොසිටරි කියන්නේ. එනීමා එකක් කියන්නේ අතන පිටිපස්සෙන් ඇතුල් කරන බියරයක්. මේ වගේ භාජනයකට බියරය දාලා අපි උද්ද මාර්ගයට ඇතුල් කළා මේ තුඩ කොටස මේ කොටස ඇතුල් කරලා අපිට මේක මිරිකන්න පුළුවන් ස්පීසි. එතකොට මේ තරල වතුර ටික ඇතුළට යනවා. ඉතින්ද අපේ උදේ තියෙන මලපහ කොටස් එළියට එනවා. එතන සාන්ද්‍රණය වැඩි වෙලා. right. ඉතින් මේකේ තියෙන used when rapid relief from fecal loading is required. මන්ට මේක ශනික සහනයක් ලබා ගන්න මේක උඩාක් වැදගත් වෙනවා. include bowel movement by distension of the rectum and colon. අපේ induce ඒ කියන්නේ මේක bowel movement එක වැඩි කරනවා. ඒ කියන්නේ අපේ උදරය සහ මහන්ත්‍රයේ peristalsis ක්‍රමාකුංචන වේගය වැඩි කරනවා. ඒකින්ද ඒ කොටස් වල තියෙන මලපහ කොටස් ඉක්මනින් එළියට යන්න මේක වැදගත් වෙනවා. එනීමා එකක් එහෙම නැත්නම් සපොසිටරි හරි වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් නිතර පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒකින්ද මේක පාවිච්චි කරොත් මේකට ඇඩික්ට් වෙනවා. මේක නැතුව බැරි තත්ත්වෙටපත් වෙනවා. ඒත් එක්කම ටික කාලයක් යද්දී මේකට නිතර පාවිච්චි කිරීම හින්දා ටොලරන්ස් වගේ ප්‍රතිරෝධීතාවයක් වගේ ගොඩනගෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටැප් වෝටර් එනීමා ආ සේෆ් ෆෝර් රෙගියුලර්. හැමදාම උනක් පාවිච්චි කරන්න නම් ටැප් වෝටර් එනීමා. ඒ කියන්නේ මේකට අපි ටැප් වෝටර් දාලා ටැප් වෝටර් එකක් අපි මේක බුදේට ඇතුල් කරනකොට ගැටලුවක් නැහැ. හැබැයි ෆොස්ෆේට් එනීමා, සිට්‍රේට් එනීමා වගේ දේවල් ගද්දී රිස්ක් එකක් තියෙනවා. මොනවද? ෆොස්ෆේට් වැඩි වෙන්න. ඒ කියන්නේ බුදරේ ෆොස්ෆේට් වැඩි වීමට මේක බලපෑම ඇති කරනවා. ඕක තමයි ඉතින් ඊළඟ රිස්ක් එක. ෆොස්ෆේට් එනීමා වල ඒ හින්දා විශේෂයෙන් රීනල් ඉම්පයර්මන්ට් වෙච්ච කෙනෙක්ට, ඒ කියන්නේ වකුගඩු අකර්මණ්‍ය වෙච්ච කෙනෙක්ට මේවා දෙනකොට හරි පරිස්සමෙන් දෙන්න ඕනේ. ඊට පස්සේ ග්ලිසරින් සපොසිටරි ඇත්තටම රෙක්ටල් සික්‍රේෂන් වැඩි කරනවා. බුදේ තියෙන ශ්‍රාවයන් වැඩි වෙනවා. ඒකින්ද ඔස්මෝටික් ඇක්ෂන් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඔස්මෝටික් ඇක්ෂන් එකකින්ද මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒකින්ද මලපහ කොටස් වේගෙන් එළියට යන්න පටන් ගන්නවා. ඉතින් මේවා තමයි එනීමා සහ සපොසිටරි. මේවා අපි ගොඩාක් වෙලාවට මලබද්ධයට වඩා රේඩියොලොජිකල් ප්‍රොසීඩියර් වලදී පාවිච්චි කරනවා. ඒ කිව්වේ අපි පාවිච්චි කරනවා එක්ස්රේ ස්කෑනින් ඒ වගේ දේවල් කරන්න කලින් මේක පාවිච්චි කරනවා. ඉතින් ওই ටික තමයි මේ මලබද්ධය වළක්ව ගන්න අපි කරන්න ඕනේ දේවල් ටික. අපි ඇත්තටම ලෙඩාව දැනුවත් කරන්න ඕනේ. ෆ්ලුයිඩ් ඉන්ටේක් එක ඩයට් හරියට ගන්න ඕනේ. එක්සර්සයිස් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් නිසි පරිදි નિયમિત වේලාවට හැමදාම টয়ලට් යන්න ඕනේ. හරි. ඊට පස්සේ ensure laxative is prescribed with opioid. ගොඩක් වෙලාවට laxatives අපි opioid එකක් එක්ක දෙන්නේ. දෙනකොට එතන පොඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. මොකද opioid එකකින් මලබද්ධය එන්න පුළුවන් නැවත. කියන්නේ මලබද්ධය එන වෙලාවකදී හැම වෙලේම laxative එකක් පාවිච්චි කිරීම වඩා සුදුසුයි කියලා තමයි කියන්නේ දෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි ෆයිබර් වැඩි කරන්න පුළුවන් ක්‍රම තමයි dry fresh or canned fruit to cereal. හරි මේ වගේ දේවල් dry fresh එහෙම නැත්නම් canned fruit අපි පාවිච්චි කරන පළතුරු වර්ග පාවිච්චි කරනවා. ඊට පස්සේ legume රනිලකු දේවල් පාවිච්චි කරන්න කියනවා. මේක මොකද ඒවා ධාන්‍ය වර්ග fiber content එක වැඩි. include grated vegetable in risotto soup. හරි ඒ වගේ vegetable content එක වැඩි ආහාරයක් ගන්න. choose fruit dessert. හැම වෙලේම dessert එක විදිහට fruit පාවිච්චි කරන. high fiber snacks are high fiber snack ගන්න කියනවා. ඉතින් ඇත්තටම මේක මේ refined bread අපි අර කියන්නේ පරලු පාන් කියලා අන්න ඒවා පාවිච්චි කරන්න කියනවා. date scones හරි ඒ වගේ carrot ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. fiber supplement එක
වැඩි කරන්නත් විවිධ දේවල් තියෙනවා. ඉතින් ඒ ක්‍රියාමාර්ග ගන්න කියන එක තමයි අපි රෝගීන්ට කියන්න ඕනේ මේකෙදි. ඉතින් මේක මම සරල මේ එකක් විතරයි. ඉතින් ඔයාලට ඉතිරි කොටස මම ලබන සතියේ කරන්නම් මේ ටික. We will see bulk forming laxatives. Bulk forming laxatives include wheat bran, Bulk forming laxatives include wheat bran, psyllium husk, isabgol, and methyl cellulose. indigestible They are hydrophilic basically colloids. indigestible Let's hydrophilic see the colloids. mechanism of action. Let's see the mechanism of action. In intestine, they absorb water, swell, and form a gel-like mass. This distends the colon, which increases the peristaltic activity. Thus, they increase transit of colonic content. Apart from that, they also support bacterial growth in colon, which contributes to fecal mass. After starting, their effect appears after 1 to 3 days. So that was the mechanism of action of bulk forming laxatives. Now let's talk about their use. They are commonly used for functional constipation. But remember, they can be used only as preventive measure. They do not treat already constipated patient. Rather, any fecal infection should be treated before starting the bulk forming agents. And another thing, adequate water intake should be maintained when taking bulk forming laxatives. Now let's see adverse events. These agents cause bloating and flatus due to bacterial digestion. There is also risk of intestinal obstruction in immobile patients, so be cautious about it. They are contraindicated in patients with megacolon and megarectum. That's it for bulk forming laxatives. If you like drugs with focus on pharmacokinetics first. First we have anthraquinones. These are Aloe, Cinna and Cascara. They are inactive as such. After oral administration, they reach the colon without getting absorbed. Here, colonic bacteria degrade them to active principle anthrol. It acts on colon, and some of it is absorbed and secreted back, which acts on small intestine also. The other group is diphenylmethanes. Drugs in this group are bisacodyl and sodium pycosulfate. They are also converted to active metabolite in intestine. Phenolphthalein also belongs to this group. Finally, castor oil. It is also inactive, and by intestinal lipases, it is converted to active resinolic acid. As most of these drugs require activation, their effect appears after about 8 hours. So these were the drugs. Now let's see their mechanism of action. They irritate intestinal mucosa and produce mild inflammation, stimulate mesenteric plexus to increase peristalsis, and also increase fluid and electrolyte secretion in the lumen. This increases the intestinal motility, leading to bowel evacuation. As I said, effect appears after about 8 hours. However, with castor oil, it appears after 2 to 3 hours. And with bisacodyl suppositories, motion occurs in 20 to 40 minutes. So this was the mechanism of action. Now adverse effects. They cause cramping, skin rash, and long-term use can cause mucosal damage, colonic atony, and fluid and electrolyte imbalance. They stimulate uterine contraction, so should not be used by pregnant women. Aloe, Cinna, and Cascara enter the breast milk and can cause purgation in babies. The long-term use causes brown pigmentation of colonic mucosa known as melanosis coli. Phenolphthalein is a potential carcinogen, so it's not used anymore. Use of castor oil has also declined as it is unpalatable, causes cramping, after constipation, damage to intestinal mucosa, and cardiotoxicity. That's it friends for this video. In this we have liquid paraffin. It is a pharmacologically inert, viscous liquid containing petroleum hydrocarbons. Let's see its mechanism of action. It lubricates intestinal wall as well as fecal material. It also retards water absorption from fecal material, making it softer. This makes the passage of stool smoother. And its effect appear after 1 to 3 days. That's how it works. Now uses. It is used when straining at stool should be avoided. It's also used to prevent and treat fecal impaction in young children and debilitated adults. Now there are several disadvantages with liquid paraffin. Starting from the top, it is unpalatable due to its oily consistency. Aspiration in lungs can cause lipid pneumonia, so it should not be taken in upright posture and should be avoided at bedtime. Coming to intestine, small amount enters into the intestinal mucosa which can cause foreign body granuloma over there.
It decreases absorption of fat-soluble vitamins like vitamin A, D, E and K. So its long-term use can cause deficiency of these vitamins. Finally, it delays healing at anorectal region. That's all about lubricant laxatives.